නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්මදානය ඒ යමා නිවන් දුටු අරහත් තෙරණිවරු ධර්ම දේශනාවට දායකත්ව දරමින් ධර්මදානමය පින්කම සිද්ධ කරන්නේ සයිප්‍රසී පදිංචි පින්වත් SCN නිසංසලා අක්කා සහ කළුතර නාගොඩ පදිංචි MA උදේනි නැගණිය. මේ සහෝදරියන් දෙදෙනා විසින් තමයි ධර්මදානය සිද්ධ කරන්නේ. SCN නිසංසලා මහත්මියගේ දරුවන් වන දීමාගේ ස්නේහා තත්සරණී සහ යසිනි තාරුකා ජයසිංහ යන ඒ දියණිවරුන්ට නිදුක් නිරෝග සුව සැලසේවා. ධර්මයේ හැසිරෙන්නට අවකාශ ලැබේවා. ජීවිතයේ උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබී මේ සම්බුද්ධ ශාසනයේ පිහිට සලසා ගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙනුයි ධර්ම දානය සිදු කරන්නේ. පින්වතුනි, මේ ලෝකේ කෝටියක් අසත්‍ය අහන්න ලැබෙනවාට වඩා එකම එක සත්‍ය වටිනවා. ඒකට හේතුව සත්‍ය තමයි සිද්ධ වෙන දේ. අපි අහන කෝටියක් බොරු කියලා කියන්නේ මුලාව. අපි අහන එකම එක හරි සත්‍යයක් තියෙනවා නම් ඒ සත්‍යය තමයි සිද්ධ වෙන දේ. සිද්ධ වෙන දෙයක්, ඇත්තටම වෙන දෙයක් අහනවා කියන එක ජීවිතයට වටිනාම දෙයයි. බොරු අහා ඉඳලා ඒවා බොරු කියලා තේරෙන්න ගන්නකොට හදවතට එන්නේ වේදනාවක්. අපි ජීවිතේ කටුකව කර්කසව හරි ඇත්තනම් ඇහුවේ යම් කලෙක ඇත්ත සිද්ධ වෙනවා දකිනකොට අපේ හිතට සැනසුමක්, ප්‍රීතියක්, පහසුවක් උපදිනවා. මොකද මම මේක කලින් දැනගෙන හිටියා. ඇත්ත කියන එක අපි කල්ැතුව හිතලා තිබුණොත් අපිට සැනසුමක් එනවා හිතට. මේ සිද්ධ වෙන දේ මං කලින් හිතලා තිබුණා. මේ සිද්ධ වෙන දේ මං කලින් දැනගෙන තිබුණා. මේ ඇත්ත මං දැකලා තිබුණා. ඒ නිසා කෝටියක් බොරු අතරේ එකම එක සත්‍ය ශ්‍රේෂ්ඨයි. අපි අහන්නේ ඒ සත්‍ය වූ සත්‍යනාම වූ බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයේ සද්ධර්මය. සත්‍ය තුළට පත් වෙලා තමන්ගේ ජීවිතයේ ඒ සත්‍ය වූ ධර්මයෙන් පරම ශාන්තිය වූ නිවනේ සැනසුම කරා අරගෙන ගියපු රහතන් වහන්සේලා, රහත් තෙරණීවරු ගැන මේ වැඩසටහන් මාලාවේදී ඔබ අහන්නේ. අපි අද අහන්නේ අම්බපාලී අරහත් උත්තමාවි ගැන. අම්බපාලී තෙරණියගේ ගාථා. ඇගේ නම අම්බපාලී උනේ ඇයි? අම්බපාලී කියලා කියන්නේ අඹරුක් සෙවණක උපන් තැනැත්ති. ඒක තමයි අම්බපාලී කියන එකේ අදහස. ඒ නම ලැබෙන්න හේතුව මොකද්ද? ඇගේ උපත විශේෂ උපතක්. මේ ලෝකේ උපත් ආකාර 4කට සිද්ධ වෙනවා.
බිත්තර ඇතුළෙන් උපදිනවා. අම්මාගේ කුසින් උපදිනවා. තෙත් පරිසරයේ උපදිනවා. තව විශේෂ උපතක් තියෙනවා. ඔය කාරණා තුනින්ම බැහැරව උපදිනවා. ඒකට කියනවා ඕපපාතික. අම්බපාලීගේ උපත ඕපපාතිකයි. අම්බපාලී කියන ඒ මිනිස් දුව උපන්නේ ඕපපාතිකව. බොහෝම කලාතුරකින් පින්වතුනි මිනිස්සුયો ඕපපාතික උපදින්නේ. ඉතින් ඒ කලාතුරකින් සිද්ධ වෙන උපතක් ඈටත් සිද්ධ වුණා. අම්බපාලී උපන්නේ ඕපපාතිකව රජ උයනේ අඹ ගහක් යට. රජ උයන බලාගන්න උයන්පල්ලා මේ උයනේ ඇවිදගෙන යනකොට දරුවෙක් අඬනවා ඇහෙනවා. උයන්පල්ලා දුවගෙන ගිහිල්ලා බැලුවා මොකක්ද මේ? මේ වනේ ඇතුලේ රජ්ජුරුවන්ගේ මහා රැකවරණ මැද තියෙන උයනේ කොහොමද දරුවෙක් ඉන්නේ? උයන්පල්ලා දකින්නවා ගැහැණු දරුවෙක්. ඒ දරුවාට රැකවරණ සලසලා රජුරුවෝ ළඟට ගිහින් කියනවා රජතුමනි මෙහෙම දරුවෙක් උයනේ. රජුරුවෝ පැමිණුණා. රජුරුවෝ දැක්කහම රජුරුවන්ට ඈ ගැන දරු සෙනෙහසක් හටගත්තා. රජුරුවෝ කියනවා කිරිමව්වරුන්ට මේ දියණීව පෝෂණය කරන්න කියලා. රජුගේ කිරිමව්වරු යටතේ ඈ පෝෂණය වුණා. ඈව අහුලා ගත්තේ අඹරුක් සෙවණේදී නිසා. ඇගේ නම අම්බපාලී වුණා. තරුණ වයසට එනකොට අතිශයින්ම රූප සෝභා ඇත්තියක් පුදුමාකාර ලස්සනක්. මොකද සංසාරේ පින් කරපු කෙනෙක්. සාංශාරික ගමනේ එනකොට සම්බුද්ධ ශාසන මුණගැහි බොහෝ පින් කළා. ඒ රැස් කරපු පින් බලෙන් දුටුවන් වසඟ කරවන තරම් අතිශයින්ම සුන්දර රූප සෝභාවක්. පංච කල්යාණියෙන්ම යුක්ත ලස්සන ස්ත්‍රී රූපයක් ඇයට තිබුණා. තරුණ වයසට එනකොට ඇගේ රූප සෝභා ගැන බිම්බිසාර මහ රජුරුවන්ට ආරංචි වෙනවා. රජුරුව ඈ ළඟට ගියා. රජුරුව ඈව ඇසුරු කළා. රජුගේ ඇසුර නිසා ඈ ගැබ් ගත්තා. ඈ පුතෙක් යදුවා. ඒ පුතාගේ නම විමල කොණ්ඩඤ්ඤ. ඔබ මීට පෙර ඇහුවා. විමල කොණ්ඩඤ්ඤ කියලා කියන්නේ මහරහත් භාවයට පත්වෙච්ච උත්තමයෙක්. ඒ පින්වන්ත උත්තමයාගේ මවුනේ අම්බපාලී. එතකොට රජ්ජුරුවෝ මේව ඇසුරු කිරීමත් එක්ක රජ්ජුරුවන් මේ රාජ අණකින් ඇයව නගරයේ විශේෂ කෙනෙක් බවට පත් කළා. ඒ විශේෂත්වය කියලා කියන්නේ මෙහෙම එකක්. ඇය රූපයෙන් අතිශයින්ම ලස්සන නිසා. තනි පුරුෂයෙකුට ඇයව පාවලා දුන්නොත් ඒක නගරේ පුරා අර්බුද හටගන්න හේතුවක් වේවි. රජුරුව කල්පනා කළා මේව තනි පුරුෂයෙකුට පාවා දෙන්න සුදුසු නෑ. මේව නගරේ නගර සෝභනී බවට පත් කරන්න ඕන. ඇයට විවාහයේ තහනම්. තනි පුරුෂයෙකුගේ ස්ත්‍රිය බවට පත්වීම තහනම්. ඇයට මුදලක් නියම වුණා. ඒ මුදල ගෙවන ඕනම කෙනෙක්ව සතුටු කරන්න ඇය බැඳී සිටිනවා. ඒක තමයි නගර සෝභනී කියලා කියන්නේ. මෙච්චර ලස්සන කාන්තාවක් වෙලත් ඇයි පින්වතුනි ඇයට නගර සෝභනියක් අபிසරුලියක් බවට පත් වෙන්න සිද්ධ වුණේ? සංසාර ගමනේ වැරදුනා තැනක. සිකී බුද්ධ ශාසනයේ සිකී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් විදිහට පැවිදි වුණා. ඒ පැවිදිලා ඉද්දී සිකී බුද්ධ ශාසනය කියලා කියන්නේ මීට කල්ප 31කට පෙර. ඒ සිකී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඇය පැවිදි වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් විදිහට ඉන්නකොට ඇය දවසක් බෝමලුව ඇමදුවා. හරි ලස්සනට ඇමදුවා. ඒ ලස්සනට ඇමදලා තියෙන බෝමලුවට අරහත් උත්තමාවියක් වැඩම කළා. ඒ අරහත් උත්තමාවියට සෙම අමාරුවක් තිබුණා. අර බෝමලුවේ සීතල හුළඟට ඒ උත්තමාවියගේ ඒ ශාරීරික සෙම අමාරුව වැඩි වුණා. ඇයට එක දිගට කිඹුහුන් ගියා. ඒ කිවිසුන් යනකොට ඒ තැන සෙම කෙල වැටුණා. මලු අමදපු කෙනාට මේක දැකලා කේන්ති ගියා.
කේන්ති ගිහිල්ලා අර අරහත් උත්තමාවියට බණ වැදුනා. වෛශ්‍යවාදීන් අරහත් උත්තමාවියකට කතා කළා. ඒකේ කර්මේ බලන්න වචනයක් යනවා කියන එක ලේසි පින්වතුනි. වචනයක් යනවා කියන එක නම් ඔහේ යාවි. ඒ වචනේ දිරව ගන්නවා කියන එක හරි පරිස්සමින් කට පාවිච්චි කරන්න ඕන. හරි පරිස්සමින් මේ වචන පාවිච්චි කරන්න ඕන. ඉතින් අම්බපාලියට එදා තමයි වැරදුනේ. ඒ වැරද්ද ඊට පස්සේ දිගටම ඇයට කර්ම විපාකයක් විදිහට ආවා. ඇය යම් ජාතියක මනුස්ස දුවක් විදිහට උපදිනවද? ඒ උපදින හැම ජීවිතේම ඇය නගර සෝබනියක්, වෙසඟනක්, තනි පුරුෂයෙකුගේ ආදරයක්, තනි පුරුෂයෙකුගේ සෙනෙහසක් ඇයට ලැබෙන්නේ. තමන්ගේම කියලා පෞල් ජීවිතයක් ඇයට නැහැ. තමන්ටම කියලා දරුපටව හදාගෙන තමන්ගේම ස්වාමි පුරුෂයෙකුට උපස්ථාන කරගෙන එහෙම සැනසීමක් ඇයට නැහැ. දවසින් දවස මොහොතින් මොහොත එක එක පුරුෂයා එක්ක, කැමති පුරුෂයාත් එක්කත් අකමැති පුරුෂයාත් එක්කත් මුදල් ගෙවනවා නම් ඇයට ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අවාසනාව ඇයට සිද්ධ වුණේ ඇගේම කර්ම නිසා. ඉතින් මේ පුවත් අහනකොට ඒ කර්ම ඵලය ගැනත් තමන්ගේ හිතේ අදහසක් ඇති කරගන්න ඕන. ඉතින් ඒ අබිස්සරුලිය අම්බපාලිය ඒ කාලේ හරි ප්‍රසිද්ධ හිටියා. ඇගේ රූප සෝභා ගැන ආරංචි වෙන පුරුෂයෝ දුර ඈත ගම්දනව්වල ඉඳලා සල්ලි හොයාගෙන ඇව පතාගෙන එනවා. මෙහෙම තැනැත්තියක් බවට පත් වුණා. පුරුෂයෝ ඇව හරියට වර්ණනා කරනවා. ඒ වර්ණනා කරනකොට ඈත් තමන්ගේ රූපේ මත් වුණා. පුරුෂයන්ව ආකර්ෂණය කර ගැනීම උදෙසාම තමන්ගේ රූපේ නොයෙක් විදිහට සැරසුවා. එක එක මේකප් කළා. එක එක කොණ්ඩ සැරසිලි. හරියට අහිංසක මුවන්ව අල්ලන්ට මුවවැද්දෙක් උගුල් අටවනවා වගේ අම්බපාලි ඒ තැන ලස්සනට සරසා ගන්නවා. මේ විදිහට සරසා ගත්තෝ නම් පුරුෂයෝ කරකැවිලා එයි. මේ විදිහට කොණ්ඩේ පීරුවොත් නම් පුරුෂයෝ තවත් ආස කරයි. රාගයේම අවුස්ස තමනුත් රාගයෙන් ඇවිස්සි අනුන්ගේත් රාගය අවුස්ස ඈ ජීවත් වෙද්දී ඇගේ පුතා ලොකු වෙනවා. විමල කොණ්ඩඤ්ඤ. ඒ පුතා මහා නුවණැත්තෙක්, මහා පින්වන්තෙක්. බුද්ධ ශාසනය ඔහු පැවිදි වුණා. පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ තමන්ගේ මව් කරා පැමිණිලා මව්ට කලින් කලට ධර්මය කියනවා. ඒ ධර්මයේ තුල ඇයට සත්‍ය ඇහෙනවා. මිනිසුන්ගෙන් එච්චර කාලයක් ඇහුන්නේ බොරු පුහු වර්ණනා, බොළඳ කතා. ඒ වගේ හිත සතුටු කර ඉන්න ඇයට දැන් සත්‍ය ඇහෙනවා. ඇය පින් කරපු කෙනෙක් නිසා සත්‍ය අහන්න ලැබෙනකොට සත්‍යයට හිත පැහැදුනා. තමන්ගේ පුතා කියා දෙන බුදුබණ ඇය ටික පුරුදු කරන්න පටන් ගත්තා. ඇගේ හිතත් හරියට පහන් වුණා. ඉතින් ඒ හිත පහන් වෙලා සම්බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවිකාවක් බවට පත් වෙලා අම්බපාලි අවසානයේ තීරණය කළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට තමන්ගේ තිබුණු වටිනාම වස්තුව අම්බපාලි අඹ වනය. අම්බපාලි අඹ වනය කියලා කියන්නේ විශාල ප්‍රදේශයක්. ඒ විශාල භූමි භාගය බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරන්නට කල්පනා කළා. භාග්‍යතුන් වහන්සේ උදෙසා අම්බපාලි අඹ වනය පූජා කළා. ඒ අම්බපාලිය ඔය විදිහට ධර්මයේ හැසිරෙමින් සම්බුද්ධ ශාසනයට පූජා සත්කාර සිදු කරමින් ධර්මයේ මෙනෙහි කරමින් කාලය ගත කරනකොට ඇයට දවසක් හිතුණා එන්නම ජීවිතේ මරණය කරා යදමින් තියෙනවා. සත්‍ය වූ ධර්මයක් අහන්න ලැබෙනවා. ඒ ධර්මය අහත් මොකටද මම ප්‍රමාද වෙන්නේ? දැන් ඇති හොඳටම ප්‍රමාද වුණා. මාත් මගේ පුතා ගිහපු පාරේ යන්න ඕන. ඇය මෙහෙණවරකට ගියා. ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් පැවිද්ද උපසම්පදාව ඉල්ලා හිටියා. ඇය පැවිදි වුණා, උපසම්පදා වුණා. නොබෝ කලකින්ම මහරහත් තෙරණින් වහන්සේ නම බවට පත් වුණා. ඒ අම්බපාලි අරහත් උත්තමාවී
තමන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ තමන්ගේ ගිහි ගෙදර ඉන්නකොට පැවිදි වෙන්න ආසන්න කාලේ ජීවිතය ගැන මෙනෙහි කර කර හිටපු සත්‍යය ධර්මයේ තුලින් ජීවිතය ගැන හිතපු පිළිවෙල ඈ තේරී ගාථාවලදී වදාලා හරිම ලස්සනයි ඒ තේරී ගාථා. බලන්න අම්බපාලී තෙරණිය කියන ගාථා. ඉස්සර මගේ කොණ්ඩේ කළු පාටයි. බඹරුන්ගේ පාට වගේ. කැරලි ගැහිලා උඩට කැරකිලා තිබුණා. ඒ වුණාට දැන් ජරාවට පත් වෙලා ගිහින් හන වැහැරි වගේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නෑ. සත්‍යවාදී වචනං අනඤ්‍යතා. සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේ වදාළ යම් සත්‍යයක් ඇද්ද? ඒක නම් වෙනස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වයසට යනකොට මේ දේ සිද්ධ වෙනවා කියලා. අම්බපාලි ඒ සත්‍ය අහලා ඒ සත්‍ය සිහි කර කර හිටියා. ඈට මේක අත්දකින්න ලැබුණා. ඈ ඒ කාලේ ලස්සනට සරසා තියාගත්ත කොණ්ඩේ ජරාව විසින් අනිත්‍ය කරලා දානවා. ඉස්සර තිබුණා කියනවා කළු පාටට ලස්සනට කොණ්ඩේ. හැබැයි දැන් මේ කොණ්ඩේ හන වැහැරි වගේ වෙලා සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. මේ බණපදේ අහලා ඉවර වෙනකොට ඔබේ හදවතේ රැවුදේවි මේ වචනේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පින්වතුනි අපි මේ ලෝකයේ ගැන මවන පිළිවෙලක් තියෙනවනේ තරුණ වයසේ ඉන්න දූලා පුතාලා. තමන්ගේ කොණ්ඩේට නොයෙකුත් සැරසිලි කර කර අලුතෙන් එන විලාසිතාවලට අනුව කොණ්ඩේ කප නොයෙක් දේ කරනවනේ. ඒ කරමින් පතන දෙයක් තියෙනවා. අපේක්ෂා කරන දෙයක් තියෙනවා. ලස්සනට ඉන්න කැමති විදිහක් තියෙනවා. ඒක තමයි අපි මවන එක. හැබැයි ඇත්තටම සිද්ධ වෙන එක තමයි මොහොතක් පාසා ජරාව පැත්තට ඇදෙන එක. ඒ ජරාවට ඇදෙනකොට ආස කරන කොණ්ඩේ කළු පාටට ලස්සනට තියෙනවාට ආස කරන කොණ්ඩේ සුදු වෙන්න පටන් ගන්නවා. ගොඩාක් තියාගන්න කැමති කොණ්ඩේ යන්න පටන් ගන්නවා. ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ගැන පෙර කල්ැතුව යමෙක් සිහි කරලා තිබුණොත් ඒ කෙනාට සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ කියලා හිත සැනසෙන්න පුළුවන්. ඒ කෙනාගේ වේදනා තුනී වෙලා යනවා. ඉස්සර මං කොණ්ඩෙට සුවඳ මල් ගහනවා. එතකොට කොණ්ඩේ හරියට සුවඳ කරඬුවක් වගේ. ඒ වුණාට දැන් ජරාවෙන් යට වෙලා ගිහින් මේ කොණ්ඩේ හරියට හාලොන් වගේ ගඳ ගහනවා. හාවන්ගේ ලොන්වල තියෙන ඒ ගඳ වගේ ගඳක් දැන් කොණ්ඩෙන් එනවා කියනවා. ජරාව විසින් මේ කොණ්ඩේ පරණ කරලා. ඒ පරණ කරපු කොණ්ඩේ සුවඳවත් කරන්න බෑ. කලින් නම් තරුණ කාලේ නම් මල් ගහලා මේක සුවඳ කරඬුව වගේ තියාගත්ත කියනවා. දැන් ජරාව විසින් මේ කොණ්ඩේ වෙනස් කරලා ඒකත් ජරාවටපත් වෙලා දැන් මේ කොණ්ඩෙන් එන්නේ හා ගඳ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. ලස්සන පිළිවෙලකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඩේ පීරනවා. අවුල් දිග හැරලා රත්තරන් කොණ්ඩ කටු ගහලා ලස්සනට සකස් කරනවා. නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර ලස්සන සැරසිලි වලින් සරසවාපු කොණ්ඩේ නොයෙක් විලාසිතාවන්ගෙන් අලංකාර කරපු කොණ්ඩේ අලුත් විලාසිතා හොය විලාසිතා පොත් බල විලාසිතාවන්ගෙන් සරසාගත්ත කොණ්ඩේ. ඒක දැන් තැනින් තැන කියනවා ඉතුරුලා තියෙන්නේ ජරාව විසින් ඒ කොණ්ඩේ ගලවලා දාලා. මගේ කොණ්ඩේ අහවලාගේ කොණ්ඩෙට වඩා ලස්සනයි කිය හිටපු කොණ්ඩේ. එක්කෝ අනේ අහවලාගේ කොණ්ඩේ වගේ මගේ කොණ්ඩෙත් හදාගන්න ඇත්නම් කියා හිතපු කොණ්ඩේ.
විනාශ වෙලා ගිහිල්ලා. පින්වතුනි මේ සත්‍ය අපිටත් අදාළ නැද්ද? හැම දිනාට. අපි හැම දිනාට මේ සත්‍ය අදාළයි. ඒ නිසා මේ සත්‍ය සිහි කරන්න පටන් ගන්න ඕන. ඒකට ගොඩාක් හොඳ එකක් අම්බපාලි තෙරණියගේ ගාථා. අම්බපාලි තෙරණිය පැවිදි වෙන්න පෙරම ග්‍රහවාසයේ ඉද්දී හිත හිටපු මේ කාරණා සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යදී තමන් තුළම සිද්ධ වෙනවා බලපු හැටි. ඒක අපිත් කල්පනා කරන්න හොඳ විදිහක්. අම්බපාලි උත්තමාවිය කියනවා කළු කෙස් වැටි ලස්සනට ගොතලා රත්තරන් ආභරණ වලින් සරසවපුවාම ඒක හරිම ලස්සනයි. අර කළු පාට කොණ්ඩේ අතරේ රත්තරන් හරි ලස්සනට බැබලි පේනවා. කොණ්ඩේ හොඳටම කළු නිසා. කළු කොණ්ඩේ රන් ආභරණ වලින් සරසපුවාම හරිම ලස්සනයි. නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවලා දාලා තියෙන්නේ සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. කොණ්ඩේ සරසපු රන් ආභරණ තිබේ. සැරසීම පිණිස කොණ්ඩේ නැත. වයසට යද්දි මෙහෙම වෙනවා. කොණ්ඩේ සරසවන්ට ගත්ත නොඑක් ආභරණ ඉතුරු වෙයි. කොණ්ඩේ ටික යනවා. ඒක තමයි යථාර්ථය. ඒ යථාර්ථයේ කල්ැතුව සිහි කරනවාට කියනවා සත්‍ය සිහි කරනවා කියලා. සත්‍ය සිහි කරන කෙනාට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සත්‍යයට ඒ සත්‍යයට මුහුණ දෙද්දී කම්පාවක් නැහැ. සත්‍ය සිහි නොකරන කෙනාටත් අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවා සත්‍යයට. සිහි කළත් නැතත්. සිහි කළත් නැතත් සත්‍යයට මුහුණ දෙන්න වෙනකොට කලින් සත්‍ය සිහි කරපු නැති කෙනාට ඒ සත්‍යයට මුහුණ දෙන්න වෙනකොට අමාරුයි. කම්පා වෙනවා. උහුල ගන්න බැරුව යනවා. බලවත් වේදනාව උපදිනවා. ආන් ඒ නිසා මේ සත්‍ය කල්ැතුව සිහි කරලා තියන්න. තමන් වයසට යන බව, වයසට යෑම කියන එකෙන් තමන් නිදහස් නැති බව, වයසට යෑම කියන එක තමන්ගේ ජීවිතේ කොච්චර පරිවර්තනයක් කරනවාද කියන එක හොඳට කල්ැතුව සිහි කරලා තියන්න. පින්වතුනි වයසට යනකොට කාය ශක්තිය දුර්වල වෙනවා. රූප ශෝභා වෙනස් වෙනවා. ඊළඟට වයසට යනකොට අර ඉස්සර හිටියානම් යාළු මිත්‍රයෝ ගොඩාක් පිරිවරාගෙන එහෙම නැතුව යනවා. තනි වෙනවා. කවුරුත් කැමති නැතුව යනවා. ළඟට වෙලා කතා බහ කර ඉන්න කෙනෙක් අකමැති වෙනවා. තනි වෙලා තනි පංගලමේ කොන් වෙලා ඉන්න සිද්ධ වෙනවා. මේ වයසට යද්දී සිද්ධ වෙන ඉරණම්. මේවා කල්ැතුව සිහි කරලා තිබුණොත් ඒ සත්‍ය ජීවිතයට එනකොට අපිට මුහුණ දෙන්න පුළුවන්. ඉස්සර මගේ ඇහි බැමි හරීම ලස්සනයි. දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ලස්සනට ඇඳපු රේඛාවක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා. රැලි දෙකක් වගේ නළලේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ ඇස් දෙක ලොකුයි, දිගයි, නිල්මැණික් දෙකක් වගේ බැබළුණා. නමුත් දැන් ජරාව විසින් ඒ ඇස් දෙක විරූපී කරලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. වයසට යනකොට ජරාවට පත් වෙනකොට මේ ඇස්වල තියෙන දීප්තිමත් ගතිය නැතුව යනවා. මේ ඇස්වලට නිකන් මේ කුරුම්බ ලොඳ පිරෙනවා වගේ ඇස් යට යනවා. ඇස් විරූපී වෙනවා. ඇස් දෙකේ තියෙන හැකියාවනුත් දුර්වල වෙලා යනවා. පේන ස්වභාවය නැතුව යනවා. මේ ජරාවට පත්වීම මේක කල්ැතුව සිහි කරලා තියෙන කෙනාට කල්ැතුව සිහි කරපු නිසා ඒ දේ තමන් කරා පැමිණෙනකොට කම්පාවක් නැතුව යනවා. අකම්පිතව ඒ දේට මුහුණ දෙන්න ශක්තියක් ආධ්‍යාත්මය තුළ හැදෙනවා. ඉස්සර මගේ නැහැය සිනිදුවට ඉස්සිලා තිබුණා. ඒ නහයට මගේ මූණ ගොඩාක් ලස්සන වුණා. නමුත් දැන් ජරාව විසින් ඒක හකුළුවලා දාලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් කියනවා අහවලුන්ගේ නහයේ හරීම ලස්සනයි කියනවා.
ඒ නහයට එයා හරි හැඩයි කියනවා. අපිත් කණ්ණාඩිය ගාවට ගිහිල්ලා අපේ නහය බලබල සමහරලාට සතුට වෙනවා. මේ මගේ නහය මෙහෙම ලස්සනයි. එක්ක මගේ නහය අහවලුන් වගේ තිබ්බනම් අපි හිතනවා. අපිට අමතක වෙනවා. අපි වයසට යන කට්ටිය කියලා. වයසට යෑම ඉස්සරහා එච්චර ආසා කරපු ඒ ශරීර අංග විකෘති වෙලා යනවා. ඒ විකෘති වෙනකොට කෙනෙක් කොහොමද ඒක දරන්නේ? සත්‍ය සිහි කරලා තිබුණොත් දරා ගන්න පුළුවන්. මගේ මේ කම්පෙති ඉස්සර හරීම ලස්සනයි. ලස්සනට හදාපු රත්තරන් වලලු වගේ. නමුත් දැන් ජරාවටපත් වෙලා රැලි ගැහිලා එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ දත් සුදට සුදේ කොඳ කැකුළු වගේ ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවටපත් වෙලා කැඩිලා ගිහිල්ලා කහපාට වෙලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. පින්වතුනි, මේ තරුණ වයසේ ඉන්නකොට අපිට තව කෙනෙකුට දත් පෙන්නලා hina වෙන්න පුළුවන්. hina වෙද්දි පේන්න ලස්සනට දත් ටිකක් තියෙනවා. වයසට යන දවසක් එනවා අපිට hina වෙනකොට කටේ දත් නැති. එක්ක තියෙන දත් බොහෝම අවලස්සනයි. එහෙම දවසක් එනවා. ඒක කල්ැතුව සිහි කරලා තියෙනවට කියනවා සත්‍ය සිහි කිරීම. ඒ සත්‍ය සිහි කරන කෙනාට සත්‍ය නිසා ලැබෙන දේ පිංගුතුනේ සුළුපටු දෙයක් නෙමෙයි. බොරුව නිසා අවසානයේ ලැබෙන්නේ වේදනාව. නමුත් සත්‍ය නිසා ලැබෙනවා අමෘත නිවන් මඟ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි, කාරණා පහක් මේ ජීවිතය ඇතුලේ නිතර සිහි කරන්න ඕන. ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්. ඒකේනා කාරණා පහක් නිතර හිත ඉන්න ඕන. ඒ තමයි තමන් වයසට යන කෙනෙක් වයසට යන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා නිතර හිතන්න ඕන. තමන් ලෙඩ වෙන කෙනෙක් ලෙඩ වෙන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා නිතර හිතන්න ඕන. තමන් මරණයටපත් වෙන කෙනෙක් මරණයටපත් වෙන ස්වභාවය ඉක්මවලා නැහැ කියලා නිතර හිතන්න ඕන. තමන් ප්‍රිය කරන, ආදරය කරන, තමන් ආසා කරන හැම කෙනෙක්ම වෙන් වෙනවා, ඒ අය අහිමි වෙනවා කියලා නිතර හිතන්න ඕන. තමන් උරුම කරගෙන ඉන්නේ කර්මයයි කියලා නිතර හිතන්න ඕන. ඔය කරුණු පහ. ඇත්තටම මේ ලස්සනට ගත කරන ජීවිතේ තරුණ වයසේ ඉන්න කෙනෙකුට මේ බණපද අහනකොට හිතෙනවා මේ ලස්සන තරුණ වයසේදී අපි මොකටද ඌවා හිතන්නේ? ඕවා ඍණාත්මක චින්තනය නෙවෙයිද? ලස්සනට ඉන්න කාලේ ඔය වයසට යෑම ගැන, ලෙඩ දුක් ගැන, මරණය ගැන හිත ඉන්නේ මොකටද? ඒකෙන් ජීවිතේ කාලකන්ණි වෙන්නේ නැද්ද? මේ වගේ මේ සංසාරෙට බර මෝඩ හිතට එහෙම හිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ හේතුවක් නැතුව නොවේ මේ කාරණේ වදාළේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, ඇයි මහණෙනි මෙහෙම හිතන්න කියන්නේ? මේ සත්වයාගේ ජීවිතයේ අභ්‍යන්තරයේම බලවත් අකුසලයක් තියෙනවා. යෞවන මද කියලා. යෞවනයේ මද හේතුවෙන් සුචරිතයේ දුෂ්චරිතයේ අඳුන ගන්නට අදක්ෂ වෙනවා, දුෂ්චරිතයේ හැසිරෙනවා. ඒ නිසයි කෙනෙක් හිතන්න ඕන මං වයසට යනවා කියලා. මේ ජීවිතයේ අභ්‍යන්තරයේ තියෙනවා ආරෝග්‍ය මදය කියලා අකුසලයක්. ඒ ආරෝග්‍ය මදය කියන මත්වීම නිසා කෙනෙකුට කුසල අකුසල අමතක වෙනවා. ඔහේ ජීවත් වෙනවා. අකුසලුත් කරගන්නවා. තමන්ගේ ජීවිතය අනතුරේ හෙලා ගන්නවා. ආන් ඒ හින්දා තමයි කෙනෙක් මං ලෙඩ වෙනවා කියලා හිතන්න ඕන. මේ මිනිස්යාගේ ජීවිතේ, මේ සත්වයාගේ ජීවිතේ අභ්‍යන්තරයේ තියෙනවා ජීවිත මදේ කියලා එකක්. ඒ ජීවිත මදේ හේතු කරගෙන දුෂ්චරිතයේ හැසිරෙනවා සත්වයෝ. ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ මම මැරෙනවා කියලා හිතන්න ඕන. ඊළඟට මේ සත්වයන්ගේ ජීවිතවල තියෙන එකක් ප්‍රිය දේ ගැන චන්දරාගේ. ප්‍රිය දේ රැක ගන්න ඕන එකක් කරනවා. ආදරය කරන අය වෙනුවෙන් ඕන එකක් කරනවා. තමන්ගේ වස්තුව ඉඩකඩම් රැක ගන්න ඕන එකක් කරනවා. බලන්න නඩු හබ යනකොට එහෙම මේ බොරු සාකිකාරයෝ හදනවා.
බොරු සාක්කි හදනවා, නොයෙක් බේගල් කියනවා, නොයෙක් අරුබුදවල පටලැවෙන්නේ නැද්ද තමන්ගේ වස්තුව රැකගන්න? ප්‍රිය දේ ගැන චන්දරාගය නිසා මිනිස්සු නොමග යනවා. ආන් ඒ නිසායි මිනිස්සෙක් හිතිය යුත්තේ යමකට ප්‍රියයිද හැමදේම අහිමි වෙනවා. අහිමි වෙලා ඒ කෙනාට යන්න තියෙන්නේ තමන්ට කැමති ගමනක් නෙමෙයි, කර්මානුරූප ගමනක්. යහපත කරන් හිටියොත් යහපතට අනුව යනවා. අයහපත නම් කෙරලා තියෙන්නේ අයහපතට අනුව යන්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා ඒ කෙනා සිතන්න ඕන කිව්වා මගේ ගමන කර්මානුරූපයි. කම්මස්සකා කර්මය තමන්ගේ දේ කරගත්ත, කම්ම දායාදා කර්මය දෑවැද්ද කරගත්ත, කම්ම යෝනී කර්මය උප්පත්තිස්ථානි කරගත්ත, කම්ම බන්දු කර්මය ඥාතියා කරගත්ත, කම්ම පටිසරණා කර්මය පිළිසරණ කරගත්ත ගමනක්. එතකොට මේ සත්‍ය සිහි කිරීම කියලා කියන්නේ ජීවිතයට සලසන යහපත මෙපමණයි කියලා පෙන්වන්න බැරි එකක්. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි, ඔය සත්‍ය පහ නිතර නිතර හිත ඉන්න කෙනාට ඒ තුලින්ම ආර්ය මාර්ගයේ නිවන් මඟ උපදින්නේමය. ඒ නිවන් මඟ උපදී නිවන් මඟ සේවනය කරන ඔහු නිදහස් වන්නේය. අන්න ඒ නිසා සත්‍ය සිහි කර වාසය කරන්නට ඒකට හොඳට උපකාර වෙනවා මේ අම්බපාලී තෙරණියගේ ලස්සන ගාථා. ඉස්සර මගේ කටහඬ හරීම මිහිරි. වනාන්තරයේ රුක්ගමු අතරින් මිහිරට නාද කරන කෝකිලාවක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා මගේ කටහඬ තනින් තැන පැකලෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ. වයවෘදු වුණාට පස්සේ කතා බහ කරද්දී වචන කියාගන්න බෑ. පැටලෙනවා, පැකිලෙනවා. වචන එන්නේ නැතුව යනවා. වචන කතා කරන්න ගොඩාක් උපකාරී වෙනෝනේ පිංගුතුනේ දත්. එතකොට කටේ දත් නැතුව ගියාට පස්සේ වචන කතා කරගන්න බැරුව යනවා. කතා කරන්න උපකාර වෙනවා දිවේ ශක්තිය. වයසට යනකොට දිවේ හයිය නැතුව යනවා. කතා කරගන්න බෑ. දිවේ සංවේදී බව නැතුව යනවා. එතකොට කතා කරගන්න බෑ, වචන පැටලෙන්න ගන්නවා. සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේ කල්ැතුවම මේවා හිත ඉන්න කියලා වදාලා. එහෙම සිහි කරමින් හිටපු ශ්‍රාවකයාට සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නෑ කියලාම තේරෙනවා. ඉස්සර මගේ බෙල්ල ලස්සනට ඔප දමාපු රත්තරන් බෙල්ලක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා ඒ ලස්සන නැති වෙලා ගිහින් බෙල්ල නැමිලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නෑ. ඉස්සර මගේ අත් දෙක රත්තරන් වලින් කරපු දෙයක් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා පළොල් ගහක අතු දෙකක් වගේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නෑ. පළොල් ගස්වල අතු කියලා කියන්නේ මේ පොතු ගැලවිලා මේ දරදඬු බවට පත් වෙච්චා. මේ තරුණ වයසේදී හොඳට ඔප මට්ටමට තියෙන අත්පා නහරවැල් ඉදිප්පිලා කෙට්ටු වෙලා කෘෂ වෙලා යනවා වයසට යද්දී. ආන් එහෙම සිද්ධ වෙලා ඇගේ අතුත් දැන් පළොල් ගහේ අතු දෙකක් වගේ හොඳටම මේ අවලස්සන වෙලා. ඉස්සර මගේ අත්වල ඇඟිලි රත්තරන් වලින් කරපු රූපයක් වගේ රන් වලලු මුදු දාලා ලස්සන වැඩි වෙලා තිබුණා. නමුත් දැන් මේ ඇඟිලි ජරාවට පත් වෙලා හරියට පේන්නේ එක ගොඩේ තියෙන මුල් ගොඩක් වගේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ. ඔබ දැකලා ඇති වයෝවෘද්ධ වෙච්ච ආච්චි අම්මලා සීයලාගේ අත්. ඒවා තරුණ වයසේ ලස්සනට තිබ්බ ඒවා. නමුත් වයසට යනකොට වෙනස් වෙලා යනවා. ඉස්සර මගේ පියවරු දෙක එකට එකතු වෙලා උඩට හැරිලා ලස්සනට තිබුණා. නමුත් දැන් ජරාවට පත් වෙලා වතුර හිදිච්චි පෙරහන් කඩේ වගේ එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ ශරීරේ හොඳට මැදලා ඔප දාපු රත්තරන් රූපයක් වගේ.
නමුත් දැන් ජරාවට පත් වෙලා ඇඟ පුරාම රැලි එල්ලා වැටෙනවා. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ. වයෝවෘද්ධ වෙච්චි ආච්චි අම්මලා සීයලාගේ ශරීර ඔබ දැක ඇති. ඒ දකිනකොට මේ කාරණා සිහි කරගන්න. ඒ ශරීරවල සම එල්ලා වැටෙනවා. සාමාන්‍යයෙන් තරුණ වයසේ ඉද්දී නම් අපි දැන් පුරුෂ පාර්ශවයේ හිම කයේ මස්පිඩු තර කරගන්න, මස්පිඩු නොඑක ආකාරයෙන් හයිය කරගන්න උත්සාහවත් වෙනවා. හිතනවා හැමදාම ඒ ඇති කරගන්න හයිය තියෙයි කියලා. ඒ හැම එල්ලා වැටෙන රැලි ගැහිලා බර වෙන දවසක් එනවා. ඒ සත්‍යයි සිහි කළ යුත්තේ. ඒ සත්‍යයි සිහි කළ යුත්තේ ජරාවට පත්වෙන කයක් දරාගෙන මේක ජරාවට පත්වෙනවා කියලා කෙනෙක් හිතන්නේ නැත්තම් ඒක එයාගේ මෝඩකම අඥානකම. ඒ නිතර සිහි කළ යුතු කාරණාවක්. ඉස්සර මගේ කලවා දෙක හරියට ලස්සන ඇතෙකුගේ හොඬ වැල් වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා උණ බට දෙකක් වගේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ. වයෝවෘද්ධ වෙලා යනකොට මේ ඇඟේ තියෙන මස් දිය වෙලා යනවා. ඒ මස් දිය වුණාට පස්සේ අර ශරීරයේ මස් වලින් පිරිච්චි තැන්වල ඇට පේන්න ගන්නවා. ඉතින් පිරුණු ආකාරයෙන් තිබුණු කලව වෙනස් වෙලා යනවා. ඉස්සර මගේ කෙන්ඩ දෙක රන් නූපුර වලින් සරසලා හරිම ලස්සනයි. නමුත් දැන් ජරාවට පත් වෙලා හරියට තලපිති දෙකක් වගේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඉස්සර මගේ දෙපා තිබුණේ සිනිඳු පුළුම් පුරවලා තියනවා වගේ. නමුත් දැන් ජරාවට පත් වෙලා යටිපතුල් පැලිලා රැලි ගැහිලා තියෙන්නේ. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. මේ ශරීරය ගැන කෙනෙකුට හිතන්න පුළුවන් නම් ඒ ශරීරය ගැන ඇත්ත. ඒ තුලින්ම පිංගුතුනේ ජීවිතේට පුදුමාකාර යහපතක් සලසා ගන්න පුළුවන්. තමන්ගේ සිරුර ගැන තමන් ඇත්ත කල්පනා කරනවා නම්. තමන්ගේ ශරීරය ගැන ඇත්ත කල්පනා කිරීම කියලා කියන්නේ හරියට මේ වගේ එකක්. කෙනෙක් කැමති නෑ ඇත්ත කල්පනා කර කර ඉන්න. නමුත් ඒ ඇත්ත කල්පනා කිරීමේ යහපත මේ විදිහට තේරුම් ගන්න. සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන් මේ දේ කරනවා. ස්ත්‍රීන් වැඩි. ස්ත්‍රීන් වැඩිපුර කරන දෙයක් තමන්ගේ රූපය මේකප් කරන එක. එතකොට මේකප් කරනවා කියන කාරණේ ගත්තහම පිංගුතුනේ මේකප් එක කියලා කියන්නේ ඇත්ත එක වහලා බොරු එකක් කිරීම. ඇත්තටම තොල් පොටවල් වල යම් පාටක් තියෙනවා නම් ඒ තොල් වල පාට වහලා අපි වෙනම පාටක් ගන්නවා. මේ ශරීරයේ හැමේ යම් පාටක් තියෙනවා නම් ඒ පාටට උඩින් අපි වෙන ආලේපනයක් තවරලා තව පාටක් ගන්නවා. මේ ඇහි බැමි ආදී යම් හැඩයක් පිහිටීමක් තියෙනවා නම් අපි ඒවා වෙනස් වෙන විදිහට වෙන හැඩයක් සකස් කරනවා. ඇහි පිහාටු ආදී යම් දිගක් තියෙනවා නම් ඒ දිග වැඩි කරලා තවත් නොඑක් සැරසිල්ලක් කරනවා. මේ විදිහේ නොඑක් මේකප් තියෙනවානේ. ඒ මේකප් එක කියලා කියන්නේ එතකොට ඇත්ත එකද බොරු එකද? මේකප් එක කියලා කියන්නේ ඇත්ත එක වසා අලුතෙන් උඩින් දාන බොරු එක. ඇත්තට මේ බොරු එක දාපුවම කවුද රැවටෙන්නේ? කෙනෙකුට කියන්න පුළුවන් ඉතින් බොරු එක දැම්මට පස්සේ රැවටෙන්නේ අනිත් අයනේ කියලා. මුලින්ම රැවටෙන්නේ තමන්. තමන් මේකප් එක දාගන්නකොට කණ්ණාඩිය ළඟ තමන් ගාලා බලනවා පාට. පාට ගාලා බලලා හිතනවා දැන් හොඳයිද? නිකන් ගෑවා වගේ පේන්නේ නැද්ද? ස්වභාවික විදිහට ඇවිල්ලාද? හොයන්න බැරි විදිහට තියනවද? බලනවා. බලද්දි හිතෙනවා පාට වැඩි වගේ. එතකොට අපිම තීරණය කරනවා මේක නම් ටිකක් කැතයි වගේ. අපිම මැදලා කරලා ආයෙම ගානට හදා ගන්නවා. හදාගෙන අපිම හිතනවා ෂා දැන් නම් ලස්සනයි.
එතකොට බොරුවට රැවටුනේ මුලින්ම අපි රැවටුනාට පස්සේ අනෙක් ලෝකයා නොයෙක් ආකාරයෙන් රැවටෙනවා. මේ මේකප් එක කියන එකේ තියෙන ආස්වාදයක්. මේකප් එක අද එකක් දැම්ම නම් හෙට වෙන එකක් දැම්මකි. අනිද්දාට තව එකක්. අනිද්දාට තව එකක්. අලුතෙන් එක විදිහට වෙනස් කරන්න පුළුවන්. වෙනස් කර කර තමයි බොරුව යන්නේ. ඇඳුම් විලාසිතා බලන්න ලෝකෙ වෙනස් වෙන හැටි. එක විලාසිතා. ඇයි එකම විලාසිතාවේ යන්න බෑ. වෙනස් වෙන්න ඕන. බොරුව කියන එක හැම කල්හි වෙනස් වෙවී තියෙනවා. එක තැනට පැන තියෙනවා. බොරුව වෙනස් වෙනවා. වෙනස් වෙන බොරුවට අහු වෙන කෙනා ඒ වෙනස් වීමට අනුවම අහුවෙවි යනවා. හැබැයි පින්වතුනි මේකප් එක හොදලා දැම්මට පස්සේ මේකප් එක ඉවත් කරාට පස්සේ අපිට හැම තිස්සෙම මුණ ගැහෙන්නේ ඇත්ත. මේකප් එක හොදලා දාලා කණ්ණාඩිය ළඟට යනකොට හැම තිස්සෙම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තට. ඔන්න ඔය වගේ ජීවිතය කියන එකේ අපිට ඇත්ත සිහි නොකර ඉන්න පුළුවන්. අපිට බැහැර කරලා ඉන්න පුළුවන්. වයසට යනවා කියන එක හිතන්නේ නැතුව ඉන්න පුළුවන්. ලෙඩ වෙනවා කියන එක හිතන්නේ නැතුව ඉන්න පුළුවන්. මරණය ගැන නොහිතා ඉන්න පුළුවන්. මේ ඥාතීන් ආදී අහිමි වෙනවා කියන එක ගැන නොහිතා ඉන්න පුළුවන්. හැබැයි නොහිතා හිටියත් මුහුණ දෙන්න සිද්ධ වෙනකොට මුහුණ දෙන්න වෙනවාමයි. මග අරින්න බෑ. මග ඇරලා යන්න බෑ. මේකප් දාන්න බෑ. ඇත්ත කියන එකට මුහුණ දීම හැර වෙන දෙයක් නෑ. එහෙනම් ඇත්ත කියන එකට අනිවාර්යෙන් මුහුණ දෙන්න වෙනවා නම් අපි මොකක්ද ඇති කරගත යුත්තේ? ඇත්තට මුහුණ දීම පිණිස ශක්තිය. ඇත්තට මුහුණ දීම පිණිස තියෙන ශක්තිය කියලා කියන්නේ සත්‍යයේ ශක්තියයි. සත්‍ය සිහි කිරීමේ ශක්තියයි. ආන්නේ නිසා මේ සත්‍ය සිහි කිරීම කියන එක ආරම්භ කරන්න පටන් ගන්න ඕන සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහි කරන්ට පටන්ගෙන. ඒදිසෝ අහෝ අයං සමුස්සයෝ පජ්ජරෝ බහුදුක්ඛාන මාලයෝ සෝපලේ පපතිතෝ ජරාගරෝ සච්චවාදි වචනං අනඤ්ඤතාති. ඔන්න ඕක තමයි මේ ශරීරයේ ඇත්ත තත්ත්වේ. ජරාවෙන් දෙදරලා යනවා. මේ ශරීරය කියලා කියන්නේ බොහෝ දුකට වාසස්ථානයයි. දැන් ඉතින් මේ ශරීරයේ පිළිසකර කරගන්න බැරි තරමටම කඩා වැටෙන්න ලං වෙච්චි දි รา පු ගෙයක් වගේ. සත්‍යවාදී වූ බුදු සමිතුන්ගේ වචනේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ අරහත් උත්තමාවී වයෝ වෘද්ධ වෙලා තමන්ගේ ජීවිතයේ අවසාන අදියරේ ඉන්නකොට මේ ගාථාව කියනවා. ඕක තමයි මේ ශරීරේ හැටි. මේක ගොඩාක් දුක්වලට වාසස්ථානයක්. දැන් බලන්න මේ ශරීරවලට පිංගුතුනේ එක ලෙඩ හැදෙනවා. ලෙඩේ හැදුනට පස්සේ ශරීරය උරුම කරගත්ත කෙනා විඳවන්න එපැයි. මේ ශරීරවලට ලෙඩ හැදුනට පස්සේ අපේ ශරීරයට නම් ලෙඩේ හැදුනේ අපි විඳවන්න එපැයි. අපි යම් බරක් උස්සගත්තොත් ඒ උස්සගත්ත බර අපේ බෙල්ලට දැනෙනව නේද? අපේ ඇඟට දැනෙනව නේද? ඒ වගේ මේ ශරීර කූඩුව කියන එක උස්සගෙන ඉන්න අපි මේ ශරීර කූඩුවට දාඩිය ටිකක් දැම්මත් අපටනේ අමාරු. මේ ශරීර කූඩුවට රස්නේ වසන්න බෑ. එතකොට කාටද අමාරු? අපටයි. කහන්න පටන් ගන්නවා කාටද අමාරු? අපිටයි. රිදෙන බිබිලි දානවා අමාරු අපිට. බඩේ රුජාවල් එනවා අමාරු අපිට. වෙලාවකට ඔළුව කෙලින් තියාගෙන ඉන්න බෑ. ඔළුව කැක්කුම් එනවා. උහුලන්න එපැයි. මේක තමයි ශරීරයේ හැටි. මේක තමයි ශරීරයේ ස්වභාවය. බොහෝ දුකට වාසස්ථානයයි. ඇතැම් වෙලාවට දරුණු දුක් උපද්දන රෝග හැදෙනවා. පිළිකා රෝග වගේ, බගන්දරා රෝග වගේ බොහොම දරුණු දුක් උපද්දන රෝග. ඒ රෝගේ උරුම කරගත්තට පස්සේ
මේ ශරීරෙ තිත්ත වෙනවා. හැබැයි මේ බොහෝ දුකට වාසස්ථානයේ වූ ශරීරය උරුම කරගත්ත කෙනා මේ ශරීරයට යම් රෝගයක් වැළඳුනට පස්සේ ඒක උහුලන්න ඕන. අකමැත්තෙන් වුණත් උහුලන්න ඕන. කෙඳිරි ගගා උහුලන්න ඕන. අනේ මගේ මේ වේදනාව සුවපත් කර දීපල්ලා කියලා විලාප තිය උහුලන්න ඕන. ඒ නිසා මේ ඇත්ත ස්වභාවයේ ශරීරය ගැන ජීවිතය ගැන නිතර සිහි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ නොයෙක් අයුරින් මේ ගැන වදාලා. පරිජින්න මිදං රූපං, මේ රූපය යනු ජරා ජීර්ණ වී යන දෙයකි. රෝග නිඩ්ඩම් පබංගුරං, රෝග නැමැති බිජුවට දැමීමට සැකසූ කූඩුවක් බඳුය මේ ශරීරය. බිජ්ජති පූති සංදේහෝ මරණං තංහි ජීවිතක්. මේ දේහය යම් කලක බිඳී යන්නේ මරණයෙන් ජීවිතය අවසන් කරමිනි. මේක තමයි ජීවිතය උරුමේ. ඒ නිසා මේ ජීවිතයේ සත්‍යය නිතර සිහි කරන්න. සත්‍ය සිහි කරොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපිත් සත්‍ය සිහි කර කර වාසය කළොත් යම් දවසක අපිටත් අනායාසයෙන්ම හිතට නැගේවි. සත්‍යවාදී වූ බුදු සමිඳුන්ගේ වචනේ නම් විනාශ වෙන්නේ නැහැ කියන කාරණේ. ඉතින් මේ ගාථා වදාළේ අම්බපාලී අරහත් උත්තමාවිය. ඒ අරහත් උත්තමාවියට වන්දනා කරමින් නමස්කාර කරමින් අපිත් අධිෂ්ඨාන කරමු. මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් නිර්මල සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච ජීවිතේ සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේගේ සොඳුරු දහම්පද ඉගෙනගෙන ඒ දහම්පද නිතර නුවණින් මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍ය තුලම අපේ ජීවිතේ මෙහෙවා ගනිමින් අපිටත් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය තුල උතුම් රහතන් වහන්සේලා සැනසුණා වූ රහත් තෙරණින් වහන්සේලා සැනසුණු අමෘත නිවනේ සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් මේ ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙව් රජු ප්‍රධාන සියලු දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණය පින්වතුන්ලා හැම දිනාට නොඅඩුවම දෙවියෝ සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පatti ලබත්වා. මේ ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලා ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කොට ඇති පරිදි පින්වත් SAN නිසංසලා මහත්මියගේ දරුවන් වන දීමාගේ ස්නේහා තත්සරණී දියණියට යසිනි තාරුකා ජයසිංහ යන ඒ දියණියට මේ දියණිවරු දෙදෙනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය තෙරුවනේ ආශිර්වාදය සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම නොඅඩුවම සැලසෙත්වා. දිමාගේ ස්නේහා තත්සරණී දුවටත් යසිනි තාරුකා ජයසිංහ දුවටත් තමන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තමයෝම ඇසුරු කරන්නට ලැබේවා. අසත්පුරුෂයන්ගේ ඇසුර කිසි කලෙකත් ජීවිතයට නොලැබේවා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක දූලා විදිහට ධර්මයේ හැසිරිලා මේ සම්බුද්ධ ශාසනය පිළිසන්න ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානයේ සිදු කළ පින්වතුන් නමින් මියගිය WA සිලින් නෝනා, විමලා ගුරුවිට, මාග්‍රට් නෝනා සහ කල්යාණී ශ්‍රියාලතා යන ඒ මෑණිවරුන්ටත් BG සිරිසේන
රොමියල් අප්පුහාමි, පීටර් අප්පුහාමි යන ඒ පියවරුන්ටත් 2021 ජූනි මාසයේ 16 වන දින මිය පරලොවයන්ට යෙදුණු පින්වත් එම්.ඒ. සුනිල් බාප්පාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඒ නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ගේ හිත මිත්‍රාදීන්ගේ පරලොව ජීවිතයේ සැපෙන් සැපේටම පත්වෙත්වා. අනන්ත සසර පටන් මියගිය සියලු ඥාතීන්ට සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. සුජීවත්ව සිටින පින්වත් එස්.ඒ. ගාමිණී ජයතිස්ස පියාණන්ට, බී.ජී. සෝමලතා මෑණියන්ට, මංගල වජිර බණ්ඩාර මහත්මාට, W.K. ධනංජය මහත්මාට, කුසුම් ජයසිංහ සහ නිස්සංක ජයසිංහ යන පින්වතුන් ඇතුළු ඒ පවුල්වල සෑම සියලු දෙනාටත් මේ උදාර ධර්ම දානමය පින අනුමෝදන් වෙත්වා. එම්.ඒ. උදේනී ප්‍රියංකා මහත්මියගේ එස්. නදීස් නුවන් කුමාර ස්වාමි පුරුෂයාටත්, එස්. යසපාල පියාණන්ට, එම්.ඒ. ලයනල් පියාණන්ට, රම්‍යාවතී සහ නිමලාවතී යන මෑණිවරුන්ට, ඒ පවුලේ සෑම සියලු දෙනාට, ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාට, ඒ වගේම මේ ධර්ම දානමය පින්කම වෙනුවෙන් නොඑක් අයුරින් දායක වූ සියලු දෙනාට, ඒ වගේම තමන්ගේ පවුලට, පවුලේ සියලු දෙනාහට නොඑක් අයුරින් උදව් උපකාර කරපු අය ඇද්ද ඒ හැම දෙනාටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ සයිප්‍රස්හි පදිංචි පින්වත් එස්.ඒ.එන්. නිසංසලා අක්කා, නාගොඩ පදිංචි එම්.ඒ. උදේනී නැගණිය කියන මේ සහෝදරියන් විසිනුයි ධර්ම දානය සිදු කළේ. ඉතින් මේ පින්වතුන්ලා සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාගේ පවුල්වල රැකී ආරක්ෂා ආදී සියලු කටයුතු, දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා, දියුණු වෙත්වා, සියලු යහපත සැලසෙත්වා. තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් තවදුරටත් සුවසේ පින් කරගෙන සුවසේ දහම් මඟ දියුණු කරගන්නට සියලු අවකාශ ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත්, සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. පින්වතුන්ලා හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.